අයිබෝන් දරුවනේ අද අපි සූදානම් වෙන්නේ අපේ පස්වෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. අපි ප්‍රශ්න පත්‍ර මේ වෙන විට 4ක් සාකච්ඡා කරා. බහුවර්ණ ප්‍රශ්න 200ක් සාකච්ඡා කළ දෙන වෙන විට අපේ පොතේ තවත් ප්‍රශ්න 300ක් පමණ තිබෙනවා. 300ක් තිබෙනවා. අපි මේ 300 තමයි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි පස්වෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. දැන් විශේෂයෙන් ඔබට මතක් කරන්න ඕන කාරණේ තමයි ඔබ විභාගයේ හොඳ සාමාර්ථයක් ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ප්‍රශ්න 2000ක් 3000කට විතර වගේවත් MCQ මුණ දෙලා යන එක තමයි වඩාත් හොඳ. දැන් අපේ පොතින් අපි මේ දැනට ප්‍රශ්න 500ක් සාකච්ඡා කරනවා. දැන් මේ මාසේ අග නිකුත් වෙන බහුවර්ණ විවරණය කියන පොත විභාගයට කලින් එකක් සාකච්ඡා කරලා ඉතින් අපි මම ඔබට ප්‍රශ්න 1000ක් පමණ සාකච්ඡා කරනවා. 1000ක් සාකච්ඡා කරනවා. සාසවි සහ ලුමිනස් ඊට අමතරව ගොඩගේ කියන පොත්වල වලින් ඔබට පොත ලබා ගන්න පුළුවන්. තාමත් පොත ලබාගෙන නැත්නම් මොකද දැන්ට සමහර වෙලාවට ප්‍රතිචාර ලැබෙනවා පොත ලබා ගැනීම අපහසුතාවක් තියෙනවා, පොත්වල හිඟයක් තියෙනවා කියලා. ඔබට එහෙම ගැටලුවක් තියෙනවා නම් 077යි 96යි 17යි 969 දුරකථන අංකයට කතා කරන්න. එහෙමත් ඔබට පොතක් ලැබෙන ක්‍රමවේදයක් අපිට සකස් කරලා දෙන්න පුළුවන් වෙයි. හොඳයි, එහෙනම් අපි පොත සාකච්ඡා කරන්න ගමු. පස්වෙනි ප්‍රශ්න පත්‍රය ඔබ දැන් මේවට පිළිතුරු සපයලා ඉන් පසුව ඔබ සාකච්ඡාව හා සම්බන්ධ වෙන්න. පළවෙනි ප්‍රශ්නේ සංවේදනය පිළිබඳ HUB ආකෘතිය. HUB ආකෘතිය කියන එක තමයි නිවැරදිම වචනේ. HUB ආකෘතියට අයත් නොවන අංගය. දැන් HUB ආකෘතිය කියලා ඔබ දන්නවා ජන සංවේදන ආකෘතියක් අපේ විෂය නිර්දේශයේ තියෙනවා. එහි අංග 10ක් ප්‍රධාන අංග 10ක් තියෙනවා. අපි මේම අංග බලමු. උත්තරය HUB ආකෘතියට නොවන අංගය අපිට අපෙන් අහන්නේ. පළවෙනි උත්තරේ කේත පෙරහණු බලපෑම් නියාමක සංස්කාරක වූ. කේත පෙරහණු බලපෑම් සහ නියාමක මෙම ආකෘතියේ තියෙනවා. සංස්කාරක කියන එක තමයි අඩංගු වෙන්නේ නැත්තේ. උත්තරය 5 සංස්කාරක. දෙවෙනි ප්‍රශ්නය සංවේදනයේ මූලික අභිමතාර්ථය. සංවේදනයේ විවිධ අරමුණු තියෙනවා තමයි. නමුත් ප්‍රධාන අරමුණක් තියෙනවා. දැන් සංවේදනයේ ප්‍රධානම කාර්යයන් එහෙම නැත්නම් අරමුණු 4යිනේ. හරිද? ඒ හතරින් දැන් තොරතුරු සම්පාදනය, අධ්‍යාපනික කාර්ය, විනෝදාස්වාදන කාර්ය, දැනුම අවබෝධය ලබා දීමේ කාර්ය සහ පෙළඹවීමේ කාර්ය තමයි උත්තර 5 තියෙන්නේ. නමුත් සංවේදනයේ මූලිකම අභිමතාර්ථය හැටියට අපි සලකන්නේ තොරතුරු සම්පාදන කාර්ය. උත්තරය 4. තුන්වෙනි ප්‍රශ්නේ මානව සංවේදන ඉතිහාසයේ ආරම්භක සංවේදන ස්වරූප දෙක. දැන් මානවයා ආරම්භ වෙනකොටම මිනිස්සුන්ට කතා කරන්න බෑනේ. ටික කාලයක් ගියා කතා කරන්න ලියන්න හුරු වෙනකොට. ආරම්භක කාලේ ඒගොල්ලෝ මුල්ම මානවයා සංවේදනය කරගත්ත මූලික සංවේදන ස්වරූප දෙකකින් එකක් තමයි අවාචික හෙවත් නිර්වාචික සංවේදනය. අනිත් එක දෘශ්‍ය සංවේදනය. එහෙනම් උත්තරේ 4 දෘශ්‍ය අවාචික. මුල් කාලේ මානවයාට කතා කරන්න බැරි නිසා ඒගොල්ලෝ මුහුණෙන් ඊට පස්සේ සංගචාලනයෙන් ඒගොල්ලෝ අදහස් ඉදිරිපත් කළා. නේද? ඊට අමතරව ඒගොල්ලෝට දකින්න පුළුවන් ඇස් දෙක පේනව නිසා දෘශ්‍ය අවාචික කියන සංවේදන ස්වරූප තමයි මානව සංවේදන ඉතිහාසයේ ආරම්භක සංවේදන ස්වරූප ලෙස සැලකෙන්නේ. උත්තරය 4. අපි දන්නවා අපේ විෂය නිර්දේශයේ සංවේදන ස්වරූප තියෙනවා 9ක් තියෙනවා. හරි? මොනවද ඒ සංවේදන ස්වරූප? අපි දන්නවා සංවේදන ස්වරූප තියෙනවා 9ක්. ඒ 9 පිළිබඳවම හොඳ අවබෝධයක්, හොඳ දැක්මක්, හොඳ මතකයක් ඔබට තියෙන්න ඕන. මොනවාද? වාචික, අවාචික. හරි පේනව නේද? ශ්‍රව්‍ය, දෘශ්‍ය. වාචික, අවාචික, ශ්‍රව්‍ය, දෘශ්‍ය, ලිඛිත. ඊට රූපන. වාචික, අවාචික, ශ්‍රව්‍ය, දෘශ්‍ය, ලිඛිත, රූපන. කතන. අනිත් එක විධිමත්, විධිමත්, අවිධිමත්. වාචික, අවාචික. දවාචික අපි කියනවා නිර්වාචික කියලාත් නේ. වාචික, අවාචික, ශ්‍රව්‍ය, දෘශ්‍ය, ලිඛිත, රූපණ, කතන, විධිමත්, අවිධිමත්. දැන් මේ කියන ස්වරූප පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න ඕන. මානව සංවේදන ඉතිහාසයේ ආරම්භක සංවේදන ස්වරූප දෙක නම් දෘශ්‍ය අවාචික. උත්තරය 4. හරි. ඕනෑම හතරවෙනි ප්‍රශ්නේ ඕනෑම සංවේදන ක්‍රියාවලියක ආරම්භය ලෙස සැලකිය හැකි වන්නේ ඕනෑම සංවේදන ක්‍රියාවලියක ආරම්භයක් කියනවා මූලය. එහෙම නැත්නම්
මූලාශ්‍රය එහෙම නැත්නම් sannivedakaya. හරිද? උත්තරේ 5. පණිවිඩය බාධක ආකේතකරණයේ ග්‍රාහකයා. දැන් ග්‍රාහකයා ටිකක් පස්සේ හමු වෙන්නේ. පණිවිඩය sannivedakayක ඉන්න ඕනේ. නැත්නම් මූලයක් තියෙන්න ඕනේ පණිවිඩයක් හැදෙන්න. ඒ නිසා ඕනෑම sannivedana ක්‍රියාවලියක ආරම්භයේ ලෙස සැලකිය හැකි වන්නේ මූලයේ උත්තරේ 5. The silent language නම් කෘතිය රචනා කරන ලද්දේ. පස්සේ පාඩමේ තියෙනවා නිහඬ භාෂාව කියලා පොතක් නේද? ඒ පොත එඩ්වඩ් ටී හෝල් විසින් තමයි රචනා කරන්නේ. උත්තරය 1. මේ වයිදියේ පොත් කීපයක් තියෙනවා. අපිට මේ පොත් සම්බන්ධවත් කතුවරුන් සම්බන්ධව සහාය පොත්වල තියෙන්නේ අන්තර්ගත වුණේ මොනවාද කියන එක සම්බන්ධව විෂය නිර්දේශ උගන්වපු කාරණා ටික මතක තියාගන්න වෙනවා. 6 වෙනි ප්‍රශ්නය වර්තමාන ගුවන්විදුලිය ලෙස හැඳින්වෙන උපකරණයේ ආරම්භක යුගයේ හැඳින්වූ නාමය වන්නේ වර්තමානයේ ගුවන්විදුලිය ලෙස හඳුන්වන උපකරණයේ ආරම්භක යුගයේ වයර්ලස් ටෙලිග්‍රාෆ් කියලා හැඳින්වනවා. උත්තරය 1. දැන් ලංකාවේ නම් වයර්ලස් එක කියලා කිව්වේ නේද? උත්තරය 1. වයර්ලස් ටෙලිග්‍රාෆ්. ඒ කියන්නේ ටෙලිග්‍රාෆ් කියන වචනයට වයර්ලස් කියන වචනේ එක්කලා මිනිස්සු මුලින් හැඳින්වුවා වයර්ලස් ටෙලිග්‍රාෆ් කියලා. හරි. උත්තරය 1. 7. sannivedanය වෙනමම අධ්‍යයන ශිෂ්‍යයක් ලෙස ආරම්භ වන්නේ sannivedanය වෙනමම අධ්‍යයන ශිෂ්‍යයක් ලෙස ආරම්භ වන්නේ ඔබ දන්නවා කොයි කාලෙද 20 වෙනි සියවසේ මුල් කාලේ. හරි. sannivedanය විෂය වෙනම විෂයක් හැටියට වර්ධනය වෙන්නේ 20 වෙනි සියවසේ මුල් භාගයේ 1940 පමණ වන විට තමයි මේ විෂය ඔබ දන්නවා විශ්වවිද්‍යාලවල ඉගෙනන්න ආරම්භ වන්නේ. උත්තරය 1. 8 වෙනි ප්‍රශ්නය මේ sannivedana ආකෘතියක් උපකල්පනය කළොත් D යන අක්ෂරයේ සුදුසු වර්ණය. හරි. දැන් ඔබට රූපයක් දීලා තියෙනවා E B C D සහ E කියලා නේද? දැන් මේ බැලුමට ඔබ ගාව පොත තියෙනවා. මෙහි තියෙන්නේ හැරලැස්වෙල් ආකෘතිය. දැන් හැරලැස්වෙල් ආකෘතියේ D හරි. බැලුවොත් මෙහෙමනේ තියෙන්නේ A B C හරි D E ඔය විදිහට තියෙන්නේ. ඒත් අපෙන් අහන්නේ D කියන්නේ මොකක්ද කියලා අහන්නේ. D කියන්නේ මොකක්ද කියලා අහන්නේ. හරි. එතකොට උත්තර තියෙනවා sannivedaka මූලය ආකේතකරය බලපෑම ප්‍රතිග්‍රාහක. දැන් අපිට ගන්න වෙන්නේ ප්‍රතිග්‍රාහකයා නේද? sannivedakaya පණිවිඩය මාධ්‍ය ග්‍රාහකයා. ඒතර ප්‍රතිග්‍රාහකයා ඒවත් ග්‍රාහකයා තමයි මෙතන උත්තරය 5. හරිද? ඊළඟ ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්නේ ඉංග්‍රීසි ගුරුවරයා කල්වැලේ ලියූ අකුරු කිහිපයක් අපහැදිලි වීම නිසා නිමල් පොතේ ලියාගත් වචන කිහිපේ සාවද්‍ය විය. මේ sannivedana විග්‍රහයට අනුව ඒතර දැන් ගුරුවරයා කල්වැලේ ලියපු දේවල් අපහැදිලි වීම නිසා පොතේ ලියපු එකත් පොඩක් පැරදිලා තියෙනවා නේද? ඒතර මේක මේ sannivedana විග්‍රහයට අනුව ග්‍රාහක දෝෂයක්, බාධක තත්ත්වයක්, පරිකල්පන ගැටලුවක්, සාවද්‍ය චින්තනයක්, අනාවබෝධයක්. මෙතන sannivedana විග්‍රහයට අනුව බාධක තත්ත්වයක් මේ සිද්ධ වෙලා තියෙන්නේ. මොන බාධක සත්‍යයක් සිද්ධ වෙලා තියෙන්නේ? හරිද? බාධක ප්‍රධාන බාධක දෙකයි අර්ථ සහ මාධ්‍ය. මෙතන මාධ්‍ය බාධකයක් සිද්ධ වෙලා තියෙනවා නේද? දැන් කල්වැලේ තියෙන දේ හරියට බලා ගන්න බැරුණාම මාධ්‍ය බාධකයක් සිද්ධ වෙනවා. උත්තරය 2. හරිද? මාධ්‍ය සංස්කෘතිය හමුවේ මිනිසා අන්‍යාක්‍රමණය කිරීම මාර්ෂල් මැක්ලූහන් උපමාත්මකව හඳුන්වන්නේ. හරිද? දැන් මේ පස්වෙනි පාඩමේ ඉන්න කොටසක් සඳහන් වෙනවා. ඔබ ඒකයි කියන්නේ හොඳට බලාගෙන ඉන්න ඕන. දැන් අපි ප්‍රශ්න අහන්නේ මේ වගේ පිට හිතා ගන්න බැරි තැන් වලින් ප්‍රශ්න අහනවා. දැන් මැක්ලූහන් කියනවා මිනිසා මාධ්‍ය තාක්ෂණය හමුවේ මාධ්‍ය සංස්කෘතිය හමුවේ අන්‍යාක්‍රමණය වෙලා කියලා. ඒකට කියනවා අංග ඡේදනය කියලා. ඒ කියන්නේ මිනිස්සු අවබෝධයෙන් අඩුවෙන් හරියට ශරීරාංග ඡේදනය වෙච්ච කෙනෙක් වගේ මාධ්‍ය දේශ බලාගෙන ඉන්නවා කියලා තමයි මේ කියන්නේ. හරි? මාර්ෂල් මැක්ලූහන් මාධ්‍ය සංස්කෘතිය හමුවේ මිනිසා අන්‍යාක්‍රමණය කිරීම අංග ඡේදනය යනුවෙන් තමයි හඳුන්වන්නේ. උත්තරය 3. අපිට මතක නැත්නම් ඔබ ගිහලා පොතේ බලන්න ඕන. පිටි උත්තර හරිද? බලන්න ඕනේ මේවා තියනවාද කියලා. 11 හැරලැස්වෙල අඩාත් අගය කරනුයේ එයා අපි අගය කරන්නේ දේශපාලන විශාරදයෙකු ලෙසනේ. කලා විශාරදයෙක්, ඉතිහාසඥයෙක්, ඉංජිනේරුවෙක් ඒ වගේ උත්තර වැරදි. 11ට උත්තරය 1. හරි. දැන් එයාගේ ආකෘතියට අපි කියනවා දේශපාලන විද්‍යාත්මක ආකෘතිය කියලා. දේශපාලන විද්‍යාත්මක නිර්වචනය කියනවා නේද? හරි.
12 වෙනි ප්‍රශ්නය නිශ්චිතව නොදන්නා විශාල ග්‍රාහක පිරිසකට තාක්ෂණය උපයෝග කරගෙන තොරතුරු සම්පාදනය කිරීමට අපි කියන ජනමාධ්‍ය කියලා. උත්තරේ 1. නිශ්චිතව නොදන්නා විශාල ග්‍රාහක පිරිසකට තාක්ෂණය උපයෝග කරගෙන තොරතුරු සම්පාදනය කරන එක. නේද? ජනමාධ්‍ය සාමාන්‍යයෙන් ග්‍රාහකයා නිශ්චිතව හඳුනගන්න අපහසු නිසායි තමයි නිශ්චිතව නොදන්නා විශාල ග්‍රාහක පිරිසක් කියලා කියන්නේ. 12ට 1. 13. අන්තර්වර්තී පුජ්‍යල සංවේදනයේ ප්‍රයෝජනයක් ලෙස අදාළ නොවන්නේ. හරි. අන්තර්වර්තී පුජ්‍යල සංවේදනයේ ප්‍රයෝජන. සංවේදන වර්ග අපිට විෂය නිර්දේශයේ 6ක් ගැන කතා කරනවා. මේ 6ෙම ප්‍රයෝජන ඔබට මතක තියෙන්න ඕන. පෞරුෂ වර්ධනය, තීරණ ගැනීම, චින්තනය ගොඩනගා ගැනීම, ස්වසංකල්ප පෝෂණය මේවා අන්තර්වර්තී සංවේදනයේ ප්‍රයෝජන තමයි. ආත්ම භාෂණය කියන එක අන්තර්වර්තී ප්‍රයෝජන නෙවෙයි. අන්තර්වර්තී පුජ්‍යල සංවේදනයේදී ආත්ම භාෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරි. නමුත් ඒක අන්තර්වර්තී සංවේදනයේ ප්‍රයෝජනයක් නෙවෙයි. දැන් වර්ග 6ෙම ප්‍රයෝජන ඔබ දැනගන්නවා. දැන් මගේ සංවේදන මූලධර්ම කියලා පොතක් තියෙනවා වෙනද පොලේ මේ වෙන විට මම දන්නේ නැහැ තියෙනවද කියලා. ඒක නම් මේ සංවේදන වර්ග සංවේදන ස්වරූප වලට අයිති ලක්ෂණ ප්‍රයෝජන ඒ සියල්ලම සාරාංශගත කරලා සඳහන් වෙනවා. ඔබට පුළුවන් නම් ඒ පොත මිලට ගන්න. ඔබට පහසුවේ මේවා මතක තබා ගන්න. හරිද? උත්තරය මම හිතන්නේ පොඩි මුදලක් වෙන්නේ පෙළ 200ක් වගේ එක මිලට ගන්න. එහෙමනොත් මේවයි ප්‍රයෝජන පහසුවෙන් මතක තියාගන්න පුළුවන් වෙයි. හැබැයි මතක තියාගන්න ඔබ අන්තර්වර්තී සංවේදනය විතරක් නෙවෙයි හැම සංවේදන වර්ගයකම ප්‍රයෝජන ඔබට ඕන වෙනවා. හැම සංවේදන වර්ගයකම ලක්ෂණ ඔබට ඕන වෙනවා. හැම සංවේදන ස්වරූපයකම ලක්ෂණ ඔබට ඕන වෙනවා. හරිද? හැම සංවේදන ස්වරූපයකම කුසලතා ඔබට ඕන වෙනවා. කොහෙන් ආයිත් දන්නේ නැහැ. හරිද? ඒ නිසා ඔබ විභාගයට ඒකක් ගන්න යනවා නම් හොඳ සූදානමකින් යන්න ඕන. හරිද? 13ට උත්තරේ 5 ආත්ම භාෂණය. ආත්ම භාෂණය අන්තර්වර්තී සංවේදනයේ ප්‍රයෝජනක් ලෙස සැලකෙන්නේ නැහැ. 14 මිනිසා දෛනිකව බහුල වශයෙන් යොදා ගන්නා සංවේදන ස්වරූපය දෛනිකව බහුල වශයෙන් යොදා ගන්නා සංවේදන ස්වරූපය මතක තබා ගන්න. අවාචික සංවේදනය නැත්නම් නිර්වාචික සංවේදනය. වචන නොමැති සංවේදනය හැම වෙලාවකම භාවිතා කරනවා. 15 අවාචික සංවේදනයේ ලක්ෂණයක් නොවන්නේ. අවාචික සංවේදනයේ ලක්ෂණ කරුණු උත්තර 5ක් මෙතන තියෙනවා. බලමු. එකම ක්‍රමයක් පැවතීම. අවාචික සංවේදනයේ එකම විදියට හැම නිතරම තියෙන්නේ. අන්න ඒක වැරදින්නේ නේද? පළවෙනි උත්තරේම වැරදි. උත්තරෙන්න ඕන එකම ක්‍රමයක් පැවතීම වැරදි. දැන් අවාචික සංවේදනය පුජ්‍යලානුබද්ධ වීම කියලා තව උත්තරයක් තියෙනවා. හරිනේ. පුජ්‍යලයන් පුජ්‍යලයට වෙනස් නේ. දැන් ඔයගොල්ලෝ ගුරුවරු 3-4 දෙනෙක්ගෙන් ඉගෙන ගන්න යනවනේ. එක එක ගුරුවරු එක එක විදියට උගන්වන්නේ නේද? අඛණ්ඩ භාවිතය අවාචික සංවේදනය හැම විටම පවතිනවා. හරිද? මම මෙහෙම නිකන් හිටියත් එතන අවාචික සංවේදනය සිද්ධ වෙනවානේ. තේරුණාද? උත්තරය 1. 16 වෙනි ප්‍රශ්නේ දුරකථන සංවේදනයේදී දෙපාර්ශ්වයටම වැටහෙන පරිදි යොදාගත හැකි යොදාගත හැකි නිර්වාචික සංවේදන ක්‍රම වන්නේ. ඒ කියන්නේ දුරකථනයෙන් කතා කරනකොට නිර්වාචික ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න වෙන්නේ අපිට කතන වේගය, රිද්මය, හඬ රටාව වගේ දේවල්නේ. හරිද? ඒතර එවැනි මේවා ගැන පුළුල් අවබෝධයක් තියෙන්න ඕන. කොහොමද වාචිකව අපි අවාචික කොහොමද අපි අවාචික සංඥාව ළඟ නැති දෙන්නෙක් අතර දක්වන්නේ කොහොමද කියන එක වගේ දේවල් ගැන අවබෝධයක් තියෙන්න ඕන ඔබට. හරිද? බලමු පළවෙනි උත්තරය. කතන වේගය, නිහඬතාව, ගන්ධය, රිද්මය. දැන් ගන්ධය ගන්න බෑනේ. දුරකථනයේ කතා කරනවා කියලා හිතමු කොළඹ එක්කෙනයි ගාල් එක්කෙනයි කියලා. ඒතර ගන්ධය කියන පණිවිඩය දෙන්න බෑ. ඊළඟට 2 නිහඬතාව පුළුවන් නේ. දුරකථනයෙන් කතා කරගෙන ඉන්න නිහඬව ඉන්න පුළුවන් නේ. ඉංගිය, රිද්මය, අවකාශය. එතන අපිට අවකාශය කියන එක අතහරින්න වෙනවා. දුරකථනයෙන් කතා කරගෙන ඉන්නකොට අවකාශය පෙන්වීමේ අපහසුතාවයක් තියෙනවානේ. ළඟ ඉන්න කෙනෙක් කතා කරන ගමන් කියන්න පුළුවන් මම මේ ගොඩාක් දුර ඉන්නේ කියලා. අවකාශය හොයාගන්න බෑ හරියට. තුන්වෙනි උත්තරේ නිහඬතාවය පුළුවන්. කතා කරගෙන ඉන්නකොට නිහඬව ඉන්න පුළුවන්. ඒ නිහඬව ඉන්නකොටත් ඒක පණිවිඩයක් තමයි. කතන වේගය පුළුවන් නේද? වේගයෙන් කතා කිරීම. කලබලෙන් කතා කරනකොට අපිට තේරෙනවා මෙයා කලබලයක තමයි ඉන්නේ. ඒ වගේ රිද්මය රිද්මයානුකූලව කතා කරනවා. අපි සමහර ළමයි ඉන්නවා දරුවෝ කෝල් එකක් දීලා නේද? රිද්මයානුකූලව කතා කරන අය ඉන්නවා. හඬ රටාවකට කතා කරන්නත් පුළුවන්. රිද්මය රටාව එක වගේ නේද? ඒ හතරම පාවිච්චි කරන්න පුළුවන්. දුරකථන සංවේදනයකදී යොදාගත හැකි නිර්වාචික සංවේදන ක්‍රම ලෙස ගන්න වෙන්නේ 16ට උත්තරේ 3. නිහඬතාව, කතන වේගය, රිද්මය, හඬ රටාව. 17 වෙනි ප්‍රශ්නේ. සංවේදන ක්‍රියාවලියේ මූලික සංරචකයක් නොවන්නේ. සංරචකයක් කියන දරුවනේ මූලිකාංගයක්. හරිද? සංවේදකය හරිනේ.
සංජානනයේ වැරදි උත්තරේ 2. 18 වෙනි ප්‍රශ්නේ. සංස්කෘතිය අනු දැනුම ඇදහිලි කලා නීති සදාචාර සිරිත් විරිත් සමාජයේ ජීවත් වන පුද්ගලික වශයෙන් ලබාගත් අනිකුත් කුමන විදියක හෝ පුරුදු හා හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්තය. මෙම නිර්වචනය EB ටයිලර්ගේ සංස්කෘතිය පිළිබඳ නිර්වචනය. හරි. හැම නිර්වචනයක්ම මතක තියෙන්න ඕන කියලා මම ඔබට කිව්වා. 1985 රොබර්ට්සන් විසින් අදහසක් ලෙස හඳුන්වා දෙන ලද සංකල්පය රොබර්ට්සන් විසින් ගෝලීය සංස්කෘතිය කියන සංකල්පය හඳුන්වා දෙනවා. ඔබ මතක තබා ගන්න පස්වෙනි පාඩමට අදාළ ප්‍රශ්නයක් උත්තරය 1. විශ්ව මූලික සංවේදන ස්වරූපයක් ලෙස අදාළ නොවන්නේ මේ අතරින් කුමක්ද? මූලික සංවේදන ස්වරූපයක් නොවන්නේ වාචික හරි. ගලොත් ලිවනේ වාචික හරි. ඊට පස්සේ තියෙන්නේ නිර්වාචික හරි. රූපණය හරි. අභිනය ලිඛිත සංවේදන. අභිනය අතරින් වෙනවා අපිට. උත්තරය 4. 21. විචාරශීලී ග්‍රාහකයෙකු සතු විය යුතු කුසලතා අතරට අයත් නොවන්නේ. විචාරශීලී ග්‍රාහකයෙක් සතු විය යුතු කුසලතා 7ක් හරිද? 6 වෙනි පාඩමේ උගන්වනවා. ඔබට 7 මතක තියෙනවා 4 විස්තරත් මතක තියෙන්න ඕන. මොකද රචනාවේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් නිසා. විශේෂණය, තක්සේරුකරණය, නියාමනය, කාණ්ඩකරණය, අනුමානය. මොකක්ද උත්තරේ? ශ්‍රීක මතක් වෙන්න ඕන ඔබට. උත්තරේ 3 නියාමනය. 22. වාචික සංවේදනයේ ප්‍රබල යොදාගත හැකි මාධ්‍ය. සිනමාව, ගුවන්විදුලිය, අන්තර්ජාලය, රූපවාහිනිය, නව මාධ්‍ය. වාචික සංවේදනයේ ප්‍රබල යොදා ගන්න පුළුවන් වෙන්නේ අපිට ගුවන්විදුලි මාධ්‍ය තුල. උත්තරය 2. 23. ලිඛිත සංවේදන කුසලතා වර්ධනය වීමට හේතු වන කරුණක් නොවන්නේ. ලිඛිත සංවේදන කුසලතා වර්ධනය වීමට හේතු වන කරුණක් නොවන්නේ ළමයි. දැන් බලන්න සංවේදන කුසලතා වර්ධනය වීමට හේතු හැම සංවේදන ස්වරූපයකම ඔබට විෂය නිර්දේශය දීලා තියෙනවා. ඔබට ඔබගේ ගුරුවරයා උගන්වලා ඇති. ඒතර ඒව මතක තියාගන්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් ඔබට ඒව මතක නැත්නම් ඔබට ලකුණු දෙකක් අහිමි වෙනවනේ. නේද? ලකුණක් අහිමි වෙනවනේ. ලිඛිත සංවේදන කුසලතා වර්ධනය වීමට හේතු වන කරුණක් නොවන්නේ ලිවීමේ කුසලතා හඳුනා ගැනීම. ඒක හරි. සාක්ෂරතා හැකියාව හරි. අනුකරණය වැරදි. පොතපත කියවීම හරි. ලිඛිත සංවේදන කුසලතා වර්ධනය පොතපත කියවීම. නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීම හරි. දැන් ඔබට මේ වගේ ප්‍රශ්න හිතලා ලියන්න නෙමෙයි තියෙන්නේ. මේවට අදාළ තොරතුරු ඔබට උගන්වලා තියෙන්න ඕන. මොකද ඔබට ගුරු අත්පොතේ පවා මේ කරුණු තියෙනවා. අනුකරණය අපිට අදාළ නැති උත්තරයක්. උත්තරය 3. 24. තොරතුරක නැතවත් ප්‍රවෘත්තියක සඳහන් කරුණු වල සමාන අසමාන කොටස් සංසන්දනය කිරීම මාධ්‍ය විචාරිතය වැදගත්. එම ක්‍රියාවලිය කුමන නමකින් හැඳින්වේද? ඒකට අපි කියනවා 24ට උත්තරය 1 කාණ්ඩකරණය කියලා. හරි. කාණ්ඩකරණය, අනුමානය, විශ්ලේෂණය, තක්සේරුකරණය මේ හැම එකම පිළිබඳව ඔබට සරල අවබෝධයක් තියෙන්න ඕන. මේ වගේ කෙටි ප්‍රශ්නයක් ආවත් උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් රචනාවේ ප්‍රශ්නයක් ආවත් උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට 25 ප්‍රශ්නය සංඥා භාෂාවට අයත් අංගය තෝරන්න. දැන් අපි ගත්තම වාචික නිර්වාචික සංවේදනය නිර්වාචික සංවේදනය අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. එකක් නිර්වාචික සංවේදනය. එකක් තමයි ශරීර භාෂාව, අනිත් එක සංඥා භාෂාව. හරි. ශරීරයෙන් යම් පණිවිඩයක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සංඥාවකින් දෙන්නත් පුළුවන්. හරිද? දැන් අපෙන් අහන්නේ සංඥා භාෂාවට. සංඥා භාෂාවට අයත් නොවන අංගය. මුද්‍රා, ඉරියව්, සංඛ්‍යා. දැන් මුද්‍රා ශරීරයෙන්නේ දක්වන්නේ. නේද? ඉරියව් ශරීරයෙන්නේ. සංඛ්‍යා එන්නේ සංඥා භාෂාවට නෙමෙයි. සංඥා භාෂාවට අයත් අංගය තෝරන්නේ. සමාවන්න සංඥා භාෂාවට අයත් අංගය තමයි අහන්නේ. මුද්‍රා අයිති වෙන ශරීර භාෂාවට, ඉරියව් අයිති වෙන ශරීර භාෂාවට, මුහුණේ ඉරියව් අයිති වෙන ශරීර භාෂාවට, අභිනය අයිති වෙන ශරීරයට, සංඛ්‍යා අයිති වෙන සංඥා භාෂාවට. උත්තරය 3. හරි. 26 මහජන සංවේදනයේ ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්ද? මහජන සංවේදනයේ ලක්ෂණයක් නොවන එකෙන් අපෙන් අහනවා. මේ දවස්වල මහජන සංවේදනය අපිට දකින්න ලැබෙනව නේද? දේශපාලනික වේදිකාව තුල විශාල පිරිසකට පණිවිඩ ලබා දීම ඒක හරිනේ. බොහෝ විට සංවේදන උපකරණ භාවිතය හරි නේද? මහජන සංවේදනයේ උපකරණ විතර භාවිතා කරනවා. ග්‍රාහකයාගේ බලපෑම ඍජුව දැක්විය හැකි වීම ග්‍රාහකයාට මේ මොහොතේ විවිධ බලපෑම් දක්වන්න පුළුවන්. ප්‍රතිචාර දක්වනවා. බලන්න රූපවාහිනියේම මහජන සංවේදන අවස්ථා වලට එක එක අපේක්ෂකව ගියාම මිනිස්සුන්ගේ ප්‍රතිචාර ඒ වෙලෙම දක්වනවා.
පොදුවේ හෝ පෞද්ගලිකව සිදුවීම අන්න එතන වැරද්දක් තියෙනවා. මහජන සංවේදනයේ ලක්ෂණයක් නොවන උත්තරේ 4 පොදුවේ හෝ පෞද්ගලිකව සිදුවීම. මොකද පෞද්ගලිකව සිදුවීම කියන එක අපිට ගන්න බැහැනේ. මහජන සංවේදනයේ නිතරම සිදුවෙන්නේ පොදුවේ. උත්තරේ 4. 27 මේ අතරින් ශාන්ති කර්ම ප්‍රභේදයට අයත් නොවන්නේ හරි 4 වෙනි පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්නේ. සඳකිඳුරු කතාව, කඩවර කංකාරිය, සලුපාලිය, වලියක් මංගල්‍යය, කොහොඹා කංකාරිය. උත්තරේ එන්න ඕන එක සඳකිඳුරු කතාව. 28 නයනා සමග අමර යමක් කතා කරමින් සිටි දෙන්නයි ඉන්නේ. මෙම අවස්ථාව හැඳින්වීමට වඩා ජලපෙන සංනිවේදන වර්ගීකරණය ඔබ දන්නවා. පුජ්‍යලාන්තර සංනිවේදනය. උත්තරය 5. යුද තොරතුරු ලබා දීමට 29 ප්‍රශ්න. යුද තොරතුරු ලබා දීමට භාවිතා කළ මාධ්‍ය ජනමාධ්‍ය ලෙස සැලකිය යුතු බව ප්‍රකාශ කළේ. යුද තොරතුරු ලබා දීමට හරි යොදාගත් මාධ්‍ය ජනමාධ්‍ය ලෙස සලකන්න ඕන කියලා සලකන්න පුළුවන් කියලා ජෝන් රීඩ් සාමවේරය ප්‍රකාශ කරා. උත්තරය 3. ටග්ගල ඔළුවට එන්න ඕන. හොඳද? තේරුණාද? 30 නිමල්ගේ නිවසේ ඇති රූපවාහිනී නැරඹීම නිතර ඇන්ටෙනාවේ මේ අත කරකැවීමට සිදුවිය. මේ තුලින් න්‍යායාත්මකව පැහැදිලි වන්නේ මාධ්‍ය බාධා සහිත බව. උත්තරේ 4 සරල ප්‍රශ්නයක් නේද? න්‍යායාත්මකව ගත්තට පස්සේ මාධ්‍ය බාධාවක් පණිවිඩය ලැබෙන මාධ්‍යයට ගැටලුවක් ඇති වෙනවා. 31 වාර්ගික සංස්කෘතිය. හරි. වාර්ගික සංස්කෘතිය දේශපාලනය මත නිර්මාණය වේ, ජාතිවාදය මත නිර්මාණය වේ, ගැමි සමාජය තුළ නිර්මාණය වේ, ඥාති සම්බන්ධතා මත නිර්මාණය වේ. උත්තරේ 2. ඥාති සම්බන්ධතා මත තමයි ජන වර්ගවල සංස්කෘතිය නිර්මාණය වෙන්නේ. නේද? එතකොට බහුවාර්ගික රටවල් වල ශ්‍රී ලංකාව වගේ බහුවාර්ගික වර්ග කීපයක් ජීවත් වෙන රටවල් වල ඥාති සම්බන්ධතා මත ඔය විදිහට වාර්ගික සංස්කෘතිය නිර්මාණය වෙනවා. 32 ඩිෆ්ලුවා හා ඩෙනිස් විසින් රචනා කරන ලද කෘතිය වන්නේ ඩිෆ්ලුවා හා ඩෙනිස් විසින් රචනා කරන ලද කෘතියක් ලෙස සැලකෙනවා. උත්තරය 3 ජන සංනිවේදන අවබෝධය. 33 ප්‍රශ්නය අදෘශ්‍යමානව සිටින කිසියම් පිරිසකට කිසියම් මාධ්‍යයකින් අමතන්නේ නම් එය ජනමාධ්‍ය වේ. මෙම නිර්වචන ඉදිරිපත් කළේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ ජනමාධ්‍ය පිළිබඳ නිර්වචනයේ මේ උත්තරේ 3. අදෘශ්‍යමානව කියන්නේ හරියටම දැක ගන්න බැරි කණ්ඩායමකට තමයි පණිවිඩය දෙන්නේ. ජනමාධ්‍ය වල එහෙම නේද? ඒතර එම නිර්වචන ඉදිරිපත් කළේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය. ඊළඟ ප්‍රශ්නය රේ එල්ඩන් හයිබර්, ඩොනල්ඩ් ආර් අන්ග්‍රේට්, තෝමස් W බෝන්. හරි. මේගොල්ලන්ගේ අදහස් වැදගත් වන්නේ එක සංවේදන ආකෘතියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්, 2 අධිපතිවාදී සංවේදන සංකල්පයේ සම්බන්ධයෙන්, 3 මාධ්‍ය සාක්ෂරතාවය සම්බන්ධයෙන්, 4 සිනමාව සම්බන්ධයෙන්, 5 ජන සංවේදන ආකෘතියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. උත්තරය 5 ජන සංවේදන ආකෘතියක්. මෙතන තියෙන පිළිතුරු වලින් මේ 3 දෙනා වැදගත් වන්නේ ජන සංවේදන ආකෘතියක් එමෙත HUB ආකෘතිය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. උත්තරය 5. 35 මාධ්‍ය සාක්ෂරතාව සහිත පුජ්‍යලයෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ හරි මාධ්‍ය සාක්ෂරතාවය සහිත පුජ්‍යලයෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ. උත්තරය 4 මාධ්‍ය ඔස්සේ ලැබෙන විවිධ මාධ්‍ය සංදේශ අවබෝධ කර ගැනීමේ හැකියාව. හරි. සාක්ෂරතාවය තියෙන්න ඕන කියලා කියන්නේ කෙනෙකුට මාධ්‍යයෙන් ලැබෙන විවිධ සංදේශ, රූපවාහිනිය වෙන්න පුළුවන්, ගුවන්විදුලි වෙන්න පුළුවන්, පුවත්පත වෙන්න පුළුවන්, සංග්‍රහයක් වෙන්න පුළුවන්, සිනමාව වෙන්න පුළුවන් නේද? අන්තර්ජාලය වෙන්න පුළුවන්. කුමන හෝ මාධ්‍යයකින් ලැබෙන සංදේශයක් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා නම් අපි ඒකට කියනවා මාධ්‍ය සාක්ෂරතාවය කියලා. හරි. උත්තරය 4. 36 පාසලේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නිවේදනයක් විදුහල්පතිතුමා විසින් දැන්වීම පූර්වයේ පළ කර තිබිණි. හරි. එහි මුද්‍රණ දෝෂ නිසා අඩුපාඩු රැසක් තිබුණලු. මෙම තත්ත්වය වඩාත් හොඳින් පැහැදිලි කළ හැකි සංවේදන ආකෘතියට අපි කියනවා. දැන් මුද්‍රණ දෝෂ නිසා මේක තේරුම් ගන්න බැරි වෙලාලු. එහෙනම් මෙතන ඇදලා තියෙන බාධක තත්ත්වයක් නේ. බාධක තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන්නේ ෂැනොන් නීවර ආකෘතිය. හරිද? උත්තරය 3. 37 සංවේදන වර්ගයක් ලෙස ගැමි නාට්‍ය සුවිශේෂී වන්නේ. ගැමි නාට්‍ය දැන් ඔබ ඊයක් අඳ ගන්න ඔය පොතේ සංවේදන වර්ගයක් කියන වචනේට සංවේදන වර්ගයක් විදිහට අහන්නේ අපි. දැන් අපෙන් අහන්නේ ගැමි නාට්‍ය සුවිශේෂී වන්නේ කියලා නෙමෙයි. සංවේදන වර්ගයක් ලෙස වැදගත් වන්නේ. උත්තරේ 1 සමූහ සංවේදන භාවිතයක් ලෙස. අර සමූහ සංවේදනයේ සංවේදන වර්ගයක්නේ. ඒතර වර්ගයක් ලෙස වැදගත් වෙන්නේ ඇයි කියලා අහුවම අපි ගැමි නාට්‍ය සුවිශේෂ වන්නේ ඇයි කියන එකට නෙමෙයි ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන. අපි උත්තර දෙන්න ඕන සංවේදන වර්ගයක් ලෙස ගැමි නාට්‍ය සුවිශේෂ වන්නේ ඇයි කියන ප්‍රශ්නෙට. උත්තරේ 1 සමූහ සංවේදන භාවිතයක් ලෙස. හරි. ඊළඟට 38 ප්‍රශ්නය. ජෝන් මැක්ලීන් විසින් මුල්වරට භාවිතයට ගන්නා ලද සංකල්පය වන්නේ ජෝන් මැක්ලීන් විසින් භාවිතයට ගත්තේ මතකද ඔබට පස්වෙනි පාඩමේ තියෙන ගෝලීය සම්ප්‍රදාය කියන සංකල්පයේ උත්තරය 2. 30 මේ ප්‍රශ්නේ මාධ්‍ය ආයතනයක කාර්යාලයේ සිටින වාර්තාකරුවන්ට අපි කියන උත්තරය 1 මාණ්ඩලික වාර්තාකරු. හරි.
තව තියෙනවා ප්‍රාදේශීය වාර්තාකරුවෝ, නිදහස් වාර්තාකරුවෝ නේ. දැන් ඒගොල්ලෝ ඉන්නේ ආයතනයට පරිබාහිරව. ඒතර මාණ්ඩලික වාර්තාකරුවෝ ආයතනයේ දිනපතා සේවයට යන මාසික වැටුප් ලබන මාධ්‍ය කරුවෝ. හරිද? 40 මේ අතරින් මුද්‍රිත මාධ්‍යයට අයත් ලක්ෂණයක් නොවන්නේ 40 වෙනි ප්‍රශ්නේ මුද්‍රිත මාධ්‍යයට අයත් ලක්ෂණයක් නොවන්නේ අහනවා. බලමු උත්තර. පරිහරණයට සාක්ෂරතාව අවශ්‍යයි. ඒක හරිනේ. මුද්‍රිත මාධ්‍ය පරිහරණයට සාක්ෂරතාව ඕන. විස්තරාත්මකව සංදේශ ඉදිරිපත් කළා. ඒක හරිනේ නේද? පිටපත් රාශියක් ලබා ගත හැකි. ඒකත් හරිනේ. ෂණිකව තොරතුරු ලබා දී හැකි. අන්න ඒක තමයි වැරදි උත්තරේ. උත්තරේ 2. ෂණිකව තොරතුරු ලබා ගන්න අපහසුයි මුද්‍රිත මාධ්‍යවල. හරි. උත්තරේ 2. 41. ගෝලීයකරණය සමාජය මත ඇති කරන සාධනීය බලපෑමක් ලෙස ගත නොහැකි. ගෝලීයකරණය හොඳ බලපෑමක් නොවන්නේ මොකද කියලා අහනවා. හරිද? මාධ්‍ය බහුවිධකරණයට ලක් වෙනවා. මාධ්‍ය තාක්ෂණය වර්ධනය වෙනවා. හරිනේ. මේවා අපි දන්නවනේ මාධ්‍ය තාක්ෂණය වර්ධනය වෙනවා. මාධ්‍ය තාක්ෂණය ව්‍යාප්ත වෙනවා. ඒකත් හරි. තාක්ෂණය වර්ධනය වීම එකක්. තව එකක් මාධ්‍ය තාක්ෂණය ව්‍යාප්ත වෙනවා නේද? දැන් අපි මේ දවස්වල මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්න තියෙන නිසා අපි මාධ්‍ය තාක්ෂණය භාවිත කරලා දරුවන්ට කිසි ගැටලුවක් නැතුව පාඩම් ටික කියලා දෙනවා. එතකොට ඊළඟට 41 පස්වෙනි උත්තරේ ජාතික රාජ්‍ය දුර්වල වීම. අන්න ඒක තමයි අපිට ගන්න වෙන්නේ. ගෝලීයකරණයේ සමාජය මත ඇති කරන සාධනීය බලපෑම ලෙස ගත නොහැක්කේ ජාතික රාජ්‍ය දුර්වල වීම. උත්තරේ 5. 42 ලෝ වඩා ජනප්‍රිය චිත්‍රපටි වලින් බහුතරයකට හිමිකම් කියන්නේ පහසු ප්‍රශ්නයක්. උත්තරය ඇමරිකානු චිත්‍රපටි. උත්තරය 5. 43 දැන් පේනවා නේද විවිධ අංශ ඔස්සේ ඔබට ප්‍රශ්න ඇහෙනවා. හැබැයි මේ ප්‍රශ්න ඇසෙන හැම එකක්ම ඔබට විෂය නිර්දේශ උගන්වන්න කියපු තැන් වලින් තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. බාහිර ප්‍රශ්න මම හදලා නැහැ. ඒ නිසා මේ හැම එකක් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. දැන් අපි ප්‍රශ්න 250ක් මේ සාකච්ඡා කරන්නේ. මේ පොත ඉවර වෙනකොට ප්‍රශ්න 500ක් වෙයි. ඊළඟ පොතත් වෙන ප්‍රශ්න 1000ක් ඔබට ලොකු දැනුමක් ලැබෙයි. හරිද? ඒ නිසා අපි මේ ප්‍රශ්න සාකච්ඡාවට සහභාගී වෙන ලංකාව පුරා ඉන්න දරුවන්ට විශාල වාසියක් මේ පොඩි කාලයක් ඔබ වැය කරත් ඔබට ලොකු වාසියක් ලැබෙන මේ සාකච්ඡාවට සම්බන්ධ වීම තුලින්. 42 ලෝ වඩා ජනප්‍රිය චිත්‍රපටි වලින් බහුතරයකට හිමිකම් කියන්නේ එහෙනම් ඇමරිකානු චිත්‍රපටි. 43 භාෂාවක් ලිවීමට හා කියවීමට ඇති හැකියාවට කියනවා සාක්ෂරතාව කියලා. උත්තරය 4. 44 අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට හා අප කොතරම් දුරකට මාධ්‍යයට විවෘතද යන්න පිළිබඳව පර්යාලෝකීය මාධ්‍ය සාක්ෂරතාව. මෙම නිර්වචන ඉදිරිපත් කළේ මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ නිර්වචන 3ද 4ක් තියෙනවා නේද? එතකොට මෙම නිර්වචන ඉදිරිපත් කළ W. ජේම්ස් පෝටර් විසින් යුරෝපා කොමිසමේ නිර්වචනය, අන්තර්ජාලීය නිර්වචනය, ජේම්ස් පෝටර්ගේ නිර්වචනය සහ ඇමරිකානු මාධ්‍ය සාක්ෂරතා ආයතනයේ නිර්වචන 4ම ඔබට පාඩම් වෙලා තියෙන්න ඕන. අපිට කියන්න බෑනේ නම් කරලා ඇහුවොත් කොයි නිර්වචනය හයිද කියලා අපි දන්නේ නැහැ. නිසා අපිට ඒ ලකුණ ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා නිර්වචන බලාගෙන ඉන්න ඕන. මේ සියලුම නිර්වචන මාගේ සංවේදන මූලිකාංග පොතේ තියෙනවා. ඒක මම අර කලින් කිව්ව පොත්වල වල තියෙනවා. මේ පොතත් එක්කම ඔබට මිලට ගන්න පුළුවන්. එකක් ගත්තා නම් අපිට ලොකු වාසියක් වෙනවා කියලා මම හිතනවා. පොත ආලවි කිරීමේ අවශ්‍යතාවය සඳහා නෙමෙයි කියන්නේ. ඔබට එහෙමනම් ඉතින් මම වැඩි මිල වලට මේ පොත් විකුණනවානේ. රුපියල් 200ක් වගේ සුළු මුදලක් මම හිතන්නේ මේ පොත. රුපියල් 200යි. ඒකේ මට මතක විදිහට කරුණු 200කට ආසන්න ප්‍රමාණයකට අදාළ සටහන් තියෙනවා. ඒක අරගත්තා නම් ඔයගොල්ලන්ට තවත් පහසුවේ විභාගයේ සමත් වෙන්න. 45 වෙනි ප්‍රශ්නය. සංවේදන අවස්ථාවකදී ග්‍රාහකයා හොඳින් සවන් දීමෙන් ප්‍රකට වන සමූහ ගුණාංගය එකට අපි කියනවා හොඳට සවන් දෙනවා නම් ඒක කියනවා ආචාරශීලීත්වය කියලා. උත්තරේ ආචාරශීලීත්වය වගකීම, වගවීම, විසම්මුතිය ඒවා අදාළ නැහැ නේද? උත්තරේ එක එන්න ඕන ආචාරශීලීත්වය. 46 සංවේදන අවස්ථාවකදී ආචාරශීලී වන සංදේශය මින් කුමක්ද? අසත්‍ය සංදේශය, අසත්‍ය නම් ආචාරශීලී නැහැනේ. ඒකපාක්ෂික සංදේශය, ඒකපාක්ෂික නම් ආචාරශීලී නැහැනේ. අසම්මත සංදේශය, අසම්මත නම් ආචාරශීලී නැහැනේ. සදාචාරාත්මක සංදේශය උත්තරේ නම් 2. සංවේදන අවස්ථාවක ආචාරශීලී සංදේශය, සදාචාරාත්මක සංදේශය. 47 ප්‍රශ්න දෙපියවර ආකෘතිය අනුව මාධ්‍ය සංදේශයක් මුලින්ම ගමන් කරන්නේ ජනමත නායකයා වෙත. දැන් දෙපියවර ආකෘතිය කියලා ඍජුවම ආකෘතියක් පැරණි නිර්දේශයේ තිබුණා. නමුත් අලුත් නිර්දේශයක ඍජුව දක්වලා නැහැ. එසේ දක්වා නැති වුණත් පෝල් ලසාස් පෙල්ලි ගැන කරුණු පැහැදිලි කරන්න තියෙනවනේ. ඒතර ලසාස් පෙල්ලිගෙන් සිදු වූ සේවය ගැන අහනකොට ඔබට අහන්න පුළුවන් ඔබගෙන් මේ දෙපියවර ආකෘතිය ගැන. ඒකෙන් කියන්නේ ජනමාධ්‍ය සංදේශයක්. හරිද? මේ විදිහට ගලා යනවා. හරි? මේ විදිහට ගලා යනවා.
මේ ගොඩක් වෙලාට වැදගත් වෙන්නේ මේ විදිහට තොරතුරු ගලා යාම සාම්ප්‍රදායික සමාජවලට. මෙයාට අපි කියන මේ කළු පාට ඩොට් එකෙන් පෙන්නන කෙනාට අපි කියනවා ජනමත නායකයා කියලා. මේගොල්ලෝ තමයි ප්‍රජාව. මේ ජනමත නායකයා කියන්නේ ජනමාධ්‍ය සංදේශ පිළිබඳව යමක් දන්න කෙනෙක්. ගමේ ප්‍රභූ මට්ටමේ කෙනෙක්. එයාට ලැබෙන සංදේශය සරල කරලා ගමේ අනිත් අයට පැහැදිලි කරනවා. එයාගෙන් අහන අයට පැහැදිලි කරනවා. එතකොට පියවර දෙකකින් තමයි පණිවිඩය ගලා යන්නේ. එකක් ජනමත නායකයාට එනවා පළවෙනි පියවරේදී. දෙවෙනි පියවරේදී මේ කියන ග්‍රාහකයන්ට එනවා. ඒතර අපි ඒකට කියනවා ලස්සාස් පෙල්ලික දෙපියවර ආකෘතිය කියලා. හරිද? දෙපියවර ආකෘතියට යන මාධ්‍ය සංදේශය මුලින්ම ගමන් කරන්න එහෙනම් ජනමත නායකයාට. හරි? මෙයා ජනමත නායකයා. මේගොල්ලෝ ප්‍රජාව. එහෙම නැත්නම් මහජනයා. නැත්නම් ග්‍රාහකයෝ. 48 ප්‍රශ්නය පුවත්පතක සිරස්තල යොදා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණක් නොවන්නේ සංක්ෂිප්ත බව. හරිනේ? සිරස්තල සංක්ෂිප්ත වෙන්න ඕන. නැවුම් බව හොඳයි නේද? ආකර්ෂණීය බව හොඳයි. කුතුහලයේ ජනනය කළ හැකි බව. ඒකත් හොඳයි. තුන්වෙනි උත්තරේ වැරදි. ආයාසගත බව. ඒ කියන්නේ ටිකක් නිද්‍රාශීලී ගතියක් තියෙනවා නම් අපි කියවන්න කම්මැලි. ආයාසගත වෙන්නේ නැතුව හරිද? විශේෂයෙන් බලන්නේ නැතුව බැලුවම පේන විදියට සිරස්තලේ තියෙනවා නම් තමයි හොඳ. උත්තරේ 3. 49 නව මාධ්‍ය භාෂා භාවිතයේ විශේෂත්වයක් නොවන්නේ නව මාධ්‍ය ඉන්ටර්නෙට්, ඊමේල්, Facebook, YouTube, WhatsApp, Viber නේද? ඔය වගේ වයි SMS ඔය මාධ්‍ය භාෂා භාවිතයේ විශේෂත්වයක් නොවන්නේ ජාත්‍යන්තර භාෂාවෙන් ක්‍රියාත්මක. සාමාන්‍ය ජාත්‍යන්තර භාෂාවෙන් ක්‍රියාත්මක වෙන එක හරියි. භාෂා සම්මිශ්‍රව භාවිත වෙන එකත් එහෙම වෙනව නේද? දැන් අපි උනත් SMS එකක් වගේ යවනකොට අපි භාෂා සම්මිශ්‍රව අකුරු තව කෙනෙකුට සංවේදනය කරනවා. ලේඛන කෙටිවීම මේක හරි. කෙටි පද කෙටි වැකි යොදා ගන්නවා ඒකත් හරි. භාෂා ත්‍රිත්වයෙන් භාවිතා කිරීම අන්න වැරදි. භාෂා ත්‍රිත්වය කියලා එහෙම විශේෂයක් නැහැ නේද? ඒතර උත්තරය 5 විවිධ භාෂා භාවිතා වෙන බොහෝ විට ජාත්‍යන්තර භාෂා. 49ට 5. 50 පෝස්ටර් මාධ්‍ය විශේෂත්වයක් වන්නේ පෝස්ටර් මාධ්‍ය විශේෂත්වය තමයි පළවෙනි උත්තරේ සාපේක්ෂ වශයෙන් වියදම් අඩු මාධ්‍ය කියන එක විශේෂත්වය. අපි අනිත් ඒවා බලමු. නිර්මාණය කර ගැනීම දුෂ්කරයි. ඒක විශේෂත්වයක් නෙවෙයි. ආකර්ෂණීය පණිවිඩය ලබා නිර්මාණය කර ගැනීම දුෂ්කරයි. මේ දුෂ්කර නෑනේ. නිර්මාණ පෝස්ටරයක් පහසුවෙන් නිර්මාණය කර ගන්න පුළුවන්. ආකර්ෂණීය ලෙස පණිවිඩය ලබා දී හැකි. ඒකත් හරිනේ. පොදු ජනතාවට පෝස්ටර් මාධ්‍ය විශේෂත්වයක් වන්නේ ආකර්ෂණීය ලෙස පණිවිඩය ලබා දී නොහැක කියලා තියෙන්නේ. නොහැක කියලා තියෙන්නේ. ඒක වැරදීනේ. පොදු ජනතාවට දුරස්ත ක්‍රමයකින්. ඒකත් වැරදීනේ. සාපේක්ෂ වශයෙන් වියදම් වැඩි මාධ්‍ය නෑනේ. පෝස්ටර් සාපේක්ෂ වශයෙන් වියදම් අඩු මාධ්‍යකින්. එහෙනම් පෝස්ටර් මාධ්‍ය සම්බන්ධයෙන් විශේෂත්වයක් වන්නේ සාපේක්ෂ වශයෙන් වියදම් අඩු මාධ්‍ය කියන එක හරි. අනිත් ඒවා වැරදි. ඔබ පොත බලන්න. හරි. ප්‍රශ්න 50 ඔබගේ කාලය වැය වෙන නිසා මගේ කාලයත් ඉතුරු කර ගැනීම සඳහා විශේෂයෙන් ඔබගේ කාලය වැය වෙන නිසා අපි ටික ඉක්මනට තමයි සාකච්ඡා කරන්නේ. ඉක්මනට සාකච්ඡා කරමින් අදහස් වෙන්නේ අපහැදිලිව සාකච්ඡා කරනවා කියලා. අපිට වැඩ ගොඩක් තියෙනවනේ කරන්න නේද? ප්‍රශ්න 50 එහෙනම් සාකච්ඡා කරලා අවසానයි. ඔබගේ යහළුවන්ටත් මෙම ප්‍රශ්න සාකච්ඡා කිරීමේ ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කරන්න. ඒ වගේම අර මුලින් සඳහන් කරා වගේ අපගේ YouTube නාලිකාව ඔබ ස්ථාවර කරගන්න. එහෙම නැත්නම් ඔබට ඉක්මනින්ම අපගේ පණිවිඩ ලැබෙයි. අපගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පිළිබඳ පණිවිඩ ලැබෙයි. හොඳයි එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.